ලියන්න පුතේ මෙහෙම දාන්න ප්‍රශ්න අංක 1 කියලා කමන්නේ දාන්න. පහත රූපවල අඳුරු කරන ලද කොටසේ පහත රූපවල අඳුරු කරන ලද කොටසේ වර්ගඵලය සොයන්න. පහත රූපවල අඳුරු කරන ලද කොටසේ වර්ගඵලය සොයන්න. ඒ අර්ථයේ රෝමි ලක්කම් 1 රූපය පරිස්සමින් ඇද ගන්න. ලස්සනට වැඩේ කරගන්න. හරිද? මෙන්න මෙහෙමයි. මම ඔක මුලින් මෙහෙම කියලා දෙන්නම්කෝ. මැද තියෙන්නේ සමචතුරස්‍රයක්. මැද තියෙන්නේ සමචතුරස්‍රයක්. ඊළඟට මේක මේ පැත්තට දික් කරනවා. මේක මෙහෙට මේක මෙහෙට මේක මෙහෙට. ඕන්න ඔය විදිහට දික් කරන්න ඕනේ. හරිද? හරි මාත් එක්ක අඳින රූපේ නැත්තම් අන්තිමට හිතා ගන්න බැරි වෙයි. ඊළඟට මේක මෙතෙන්ට යා කරන්න. මේක මෙතෙන්ට මේක මෙතනට මේක මෙතනට. මේ සම්පූර්ණම එක අඳුරු කරගන්න පුළුවන්. සම්පූර්ණ රූපයම අඳුරු කරගන්න. මේවත් අංශ 90යි. හරි. දරුවෝ මේ අඳුරු කරලා තියෙන රූපේ වර්ගඵලය අහනවා. හරිද? දැන් බලන්න මේ මැද තියෙන පුතේ සමචතුරස්‍රයක්නේ. සමචතුරස්‍රයේ වර්ගඵලය අපි දන්නවා. පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග. ඒ කියන්නේ 7 වරක් 7 49යි. සමචතුරස්‍රයේ වර්ගඵලය දන්නවා. මම ඒක මුලින්ම හොයලා ලියනවා සමචතුරස්‍රයේ වර්ගඵලය. සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි 7 වරක් 7 49යි. 7 වරක් 7 49යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න සමචතුරස්‍රයේ වර්ගඵලය ගත්තා. එතකොට මේ වෘත්තවල කොටස් මේවට කියන නම මොකක්ද? 8 වසරේදී කියලා දුන්නා. මේ වගේ කොටසකට කියන්නේ මේ වගේ කෑල්ලකට කියන්නේ මොකක් කියලාද? වෘත්ත ඛණ්ඩයක්ද කේන්ද්‍රික ඛණ්ඩයක්ද? අන්න මට උදව් කරන්න. කේන්ද්‍රික ඛණ්ඩයක්. අන්න හරියි. පුතේ ඔන්න ඒකත් මම මතක් කරන්නම්. 8 වසරේදී මේක ඉගැන්නුවේ හරිද? වෘතයකින් මෙන්න මෙහෙම වෘතයකින් ඔහොම ජායක් ඇඳලා ජායක් ඇඳට පස්සේ මෙන්න මේ පෙදෙසට කියනවා. ඒ කියන්නේ ජායකින් සහ මේ පරිදියේ කොටසකින් මායිම් වන පෙදෙසට කියනවා වෘත ඛණ්ඩයක් කියලා. මේ තියෙන වෘත ඛණ්ඩයක්. මේ තියෙන්නේ වෘත ඛණ්ඩයක්. හරිද? එතකොට මෙන්න මේ වගේ එකකට කියනවා. ඒ කියන්නේ අරයන් දෙකකින්
අරයන් දෙකකින් හා මෙන්න මේ වගේ චාප කොටසකින් අපි මේකට කියන චාප කොටසක් මේ තියෙන චාප කොටසක් අරයන් දෙකකින් හා චාප කොටස වටවන පෙදෙස වට වූ පෙදෙසට කියනවා කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒතර මෙතන තමයි කේන්ද්‍රය තියෙන්නේ. මේ තියෙන කේන්ද්‍රික ඛණ්ඩයක් මේ තියෙන්නේ වෘත්ත ඛණ්ඩයක්. හරි. මේ බලන්න මේ වෘත්තවල දරුවෝ කේන්ද්‍රය මෙන්න මෙතන තිබිලා තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙමයි මේ වෙලා තියෙන්නේ. ඔය වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ සම්පූර්ණ වෘතයක්. ඔන්නෝම හතරට බෙදිලා. මේ එක කේන්ද්‍රික ඛණ්ඩයක්, මේ තව කේන්ද්‍රික ඛණ්ඩයක්, මේ අනිත් කේන්ද්‍රික ඛණ්ඩය, ආන්න අනිත් කේන්ද්‍රික ඛණ්ඩය. දැක්කද? සම්පූර්ණ වෘතයක් තමයි මේ බෙදිලා තියෙන්නේ. බෙදිලා ඔහොම සෙට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩ හතරේම වර්ගඵලවල එකතුව කියන්නේ සම්පූර්ණ මොකේ වර්ගඵලයද? වෘතයේ වර්ගඵලය. එහෙනම් අපි ලියමු කේන්ද්‍රික ඛණ්ඩ හතරෙහි වර්ගඵලය සමානයි වෘතයේ වර්ගඵලය. පොඩි සූත්‍රයක් වගේ ලියලා ගමු ඒක. මේ විදිහට කේන්ද්‍රික ඛණ්ඩ හතරෙහි වර්ගඵලය සමානයි කේන්ද්‍රික ඛණ්ඩ හතරේම වර්ගඵලය සමානයි වෘතයේ වර්ගඵලය. වෘතයේ වර්ගඵලය. ආන්න දැක්කනේ? වෘතයේ වර්ගඵලයට සමානයි මේ කේන්ද්‍රික ඛණ්ඩ හතරේම වර්ගඵලය. හරි. දැන් එහෙනම් දාමු අපි. කේන්ද්‍රික ඛණ්ඩ හතරේ වර්ගඵලය වෘතයේ වර්ගඵලයට සමාන නිසා වෘතයේ වර්ගඵලය හොයන සූත්‍රය 5r වර්ගයනේ. 5r වර්ගය දැම්මා. 5 7න් 22යි. අරය කීයද? මේ අරය කීයද? 7යි. මේ තියෙන 7යි. 4ක් 7. 7යි 7යි කැපිලා ගියා 22 වරක් 7. 7 වරක් 2 14න් 4 එකක් ඉතිරි 4 2 14 එකයි 15යි. 154යි. වර්ග සෙන්ටිමීටර 154යි. හරි. දැන් ගන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය. එම නිසා අඳුරු කළ කොටසේ නැත්නම් අඳුරු කළ රූපය කියලා ගත්තත් කමක් නැහැ. මේක සම්පූර්ණ රූපයක් නේ. අඳුරු කළ කොටසේ වර්ගඵලය. වර්ගඵලය සමානයි 49 154 එකතු කරන්න. 49 154 එකතු කරා. 9යි 4යි 13න් 3 එකක් ඉතිරි 10යි 0 එකක් ඉතිරි 1 1 2 203යි වර්ග සෙන්ටිමීටර්. හරි මම ඊළඟ රූපේ දාන්නම්. වෘත දෙකක් අඳින්න මේ වෘත දෙකේම කේන්ද්‍රය එකයි. ඒ කියන්නේ ඒක කේන්ද්‍රීයයි කියන්නේ. මේ වෘත දෙකේම කේන්ද්‍රය එකම නම් ඒකෙන් කියන්නේ ඒක කේන්ද්‍රීයයි කියලා. ඒක කේන්ද්‍රීය වෘත දෙකක් මේ තියෙන්නේ. එකක අරය 7යි අනිත් එකේ අරය 14යි. මේක නිකන් අර මොකක්ද දන්නවද? මොකද්ද මේකට කියන්නේ? අර ඕගොල්ලෝ කටේ දාගන්න. අර ඒ දවස්වල ඇඩ් එකක් තිබ්බේ අර 100ට එකක් දුන්නම 100 බල් ටික ගහ යන්නේ. ආන්න ඒක. මතක නැද්ද? පේපර් වෙයිට් නේ. අන්න ඒ වගේ එකක්. ඈ? මොකක්ද දරුවෝ? මට ඇහුන්නේ නැහැ. ඕගොල්ලන්ටත් එකක් දුන්නම හරි. හදන්න. මම මේ අද අවුලක් නැහැ දැනට පන්ති කරගෙන යන්න පුළුවන්. මේ බෙහෙත් විද්දා මේ පැත්තට මෙච්චර මං උස්සන්නේ යට ෂේප් එකේ තියන් ඉන්න. ඕගොල්ලන්ටත් ළඟදීම හම්බ වෙයි බෙහෙත් එක. දැන් ඉස්කෝලේ විවෘත කරන්න හදන යාදී. ඔයාලටත් ෆයිසර් තමයි ගහන්න
සැලසුම් කරලා තියෙන්නේ. හරි හදන්න ඉක්මනට. ඉක්මනින් හදන්න. එතන දරුවෝ මේකට දැන් නම් දෙකක් අපිට ඕනයිනේ. කොහොමද ලියන්නේ? විශාල වෘතේ කුඩා වෘතේ කියලා ගන්න පුළුවන්. නැත්නම් අරය 14ක් වන වෘතේ එහෙම ගන්න පුළුවන්. විශාල කුඩා වලට වඩා හොඳයි නිකන් අරය කියලා ගත්තා. මොකද අපි 10ද ලියන්නේ මේ විදිහට. අරය 14ක් වන වෘතේ වර්ගඵලය. මම එහෙම ගන්නම්. අරය එහෙම නැත්නම් r සමානයි කියලා ගන්න පුළුවන්. අරය සෙන්ටිමීටර් 14ක් වන වෘතයේ වර්ගඵලය. අරය 14ක් වන වෘතයේ වර්ගඵලය. හරි. දාන සූත්‍රය 5r වර්ගය දාලා ගන්න කීයක්ද බලන්න එන්නේ. ඊළඟට අරය 7ක් වන වෘතයේ වර්ගඵලය. අරය 7ක් වන වෘතයේ වර්ගඵලය. ඒත් 5r වර්ගය දාලා ගන්න. වේගෙන් ඒක ඉවර ළමයිට ඊළඟ ගන්න දාන්නම් රෝම ඉලක්කම් 3. අරය 14ක් වන වෘතයේ වර්ගඵලය කීයක් දාවේ? 7න් 22යි 5 r 14 වරක් 14. 7ට 1යි 14ට 2යි 22 වරක් 2 44යි 44 වරක් 14. 16යි 16යි 17යි 4යි 4යි 6යි 1යි 4යි 5යි 6යි 616යිද? හරිද? ඔව් සර්. හරි. 616යි. අරය 7ක් වන වෘතයට එන්නේ නැති 154ක්. හරි නේද? ඔව් සර්. හරි. දැන් ගන්න අඳුරු කළ කොටසේ වර්ගඵලය. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි. හරි ඉක්මනින් ගන්න. 616න් 154ක් අඩු කරන්න. 616න් අඩු කරනවා 154ක්. පුතේ මේක මේ සූත්‍ර දාලා මේ සුළු කරලා උත්තරය ගන්න හොඳේ. 154 මම එක සැරේ දැම්ම ඒක ලේසියි. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නේ. හරි 616න් 154ක් අඩු කරන්න 6න් 4ක් 2යි 1න් 5ක් බෑ. එතන 6යි. එතකොට 5න් 1ක් 4යි. 462යි ආවේ. කතා කරන්න හරිද උත්තරේ? ඔව් සර්. ඔව් සර්. හරි. රෝම ඉලක්කම් 3 ඉක්මනින් හදන්න. කොබල් මේ ගාන හරි ළමයි අතුස්සන්. මට කලින් මේක හදලා ඉවර වෙච්ච ළමයි. 462ක් ගත්තු ළමයි. හරි very good. ඉක්මනින් හදන්න පුතේ රෝම ඉලක්කම් 3. එතන හදන්න ක්‍රමේ දන්නවනේ. මේ තියෙන්නේ මොකද්ද? ඍජු කෝණාශ්‍රයක්. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගත්තා.
මේ තියෙන්නේ වෘතයෙන් භාගයක්. මේ තියෙන්නේ වෘතයෙන් භාගයක්. වෘතයෙන් භාගයයි වෘතයෙන් භාගයයි එකට සෙට් කරොත් සම්පූර්ණ වෘතයක්. එහෙනම් දැන් කරන්න ඕන විදිය පැහැදිලිනේ. මොකද්ද කරන්න ඕනි කියලා? ඔළුවට ආවද? හදන විදිය? ඔව්. ඍජු කෝණාශ්‍රය වර්ගඵලයෙන් මොකද්ද කරන්න ඕනි? ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයාගෙන අර්ධ වෘත දෙකක වර්ගඵලයෙන් අඩු කරන්න. අන්න හරි. අර්ධ වෘත දෙකක වර්ගඵලය. අර්ධ වෘත දෙකක වර්ගඵලය සමානයි වෘතයක වර්ගඵලයට. අර්ධ වෘත මේ තියෙන වෘත භාගනේ. ඒතර කියනවා අර්ධ වෘත කියලා. අර්ධ වෘත දෙකෙහි වර්ගඵලය සමානයි වෘතයක වර්ගඵලයට. අන්න එහෙම ඒ විදිහට ගන්න. හරි ඉක්මන් කරන්න වේගෙන් වැඩේ ඉක්මනට කරගෙන යන්න. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය ගන්න. ඊළඟට අර්ධ වෘත දෙකේ වර්ගඵලය ගන්න. අර්ධ වෘත දෙකේ වර්ගඵලය කියන්නේ සම්පූර්ණ වෘතයක වර්ගඵලය. ඍජු කෝණාශ්‍රය වර්ගඵලය මම මුලින්ම ලියන්නම්. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. මේ උත්තරේ ගත්තු ළමයි උතේ දාන්න chat box එකට. chat box එකට එවන්න. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 30 ගුණ කිරීම 21. 30 ගුණ කිරීම 21. 3 අරක් 1 3යි 3 අරක් 2 6යි. 630යි වර්ග සෙන්ටිමීටර්. 30 ගුණ කිරීම 21 අගට බිඳුව දැම්මා 3 ගුණ කරා 21න්. 3 අරක් 1 3යි 3 අරක් 2 6යි. ඊළඟට අර්ධ වෘත දෙකෙහි වර්ගඵලය. අර්ධ වෘත දෙකෙහි වර්ගඵලය. අර්ධ වෘත දෙකේ වර්ගඵලය සමාන සම්පූර්ණ වෘතයක වර්ගඵලයට නිසා මම phi r වර්ගයට සමාන කරනවා. අර්ධ වෘත දෙකෙහි වර්ගඵලය සමානයි phi r වර්ගයට. phi 7න් 22යි. අරය කීයද? අන්න ඔතන තමයි ළමයි වරද්ද ගන්න. අරය 21යිද? අරය 21යිද? 21 බෙදීම 2. 21 බෙදීම 2. 0.5යි. ඔව් 21 බෙදීම 2යි කියලා දාගන්න. ඒක තමයි පුතේ ලේසිම දේ. 21 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම 2. ඔන්න ඔහොම දාගත්තම ලේසියි අපිට සුළු කරන්න. මොකද 21 කියන්නේ විස්කම්භය. අරය 21 බෙදීම 2යි. හරි නේද? ඔන්න ඔතන වරද්ද ගන්න නැති. 2ට 1යි 22ට 11යි. 7ට 1යි 21ට 7 ඒවා 3යි. දැන් ගුණ කරන්න තියෙන්නේ 11 වරක් 3 වරක් 21. බෙදීම 2. බෙදීම 2. 11 වරක් 3 වරක් 21 බෙදීම 2.
හරි මම මෙයා ගුණ කරන්නම් මුලින්ම මෙයා 3ෙන් ගුණ කරලා ඉන්නම් එතකොට 3 වරක් 1 3යි 3 වරක් 2 6යිනේ 63යි 63 11න් ගුණ කරන්න තියෙන්නේ හරි ලේසි 6යි 3යි ඈඩ් කරා 6යි 3යි එකතු කරා 9යි 693යි 693 බෙදීම 2 693 දෙකෙන් බෙදුනම 6ට 2 ඒවා 3යි 9ට 2 ඒවා 4යි එකක් ඉතිරි 13ට 2 ඒවා 6යි දශම 5යි 346යි දශම 5යි මේ උත්තරේ ඇවිල්ලා නැහැ කාටවත් නෑ කිසි කෙනෙක්ට නෑනේ හැමෝම වැරද්දලානේ ඔන්න 346.5යි හරි මේක මේ මං හිතන්නේ අඩු කරලා ගන්න තිය ළමයි ඔය ආවේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලයනේ දැන් අඩු කරන්න ඕන 630න් 630න් 346.5ක් අඩු කරන්න ඕන එතකොට එනවා 283.5යි කිසි කෙනෙක් අරගෙන නැහැ තේරුන්නේ නැද්ද සර් අතන උඩ තියෙන්නේ 34ද මොකද්ද අතන උඩ තියෙන්නේ 34ද 34 කොතනද දරුවෝ ඔය රූපේ මෙතනද ආශ්‍රය දිග 30යිද 30යි 34 කියලා දැක්කේ 30 තියෙන්නේ එතනක් දන්නෙත් නෑ වැරදුනේ මෙතන 30යි දරුවෝ මගෙන් අහන්න මොනවා හරි දෙයක් පේන්නේ නැත්තම් ඔන්න ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය 630ක් එනවා 30 21කින් ගුණ කරාම මේ තියෙන ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ඊළඟට අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය කියන්නේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය කියන්නේ සම්පූර්ණ වෘත්තයේ වර්ගඵලය ඒ නිසා 5 ගුණ කරනවා r වර්ගයෙන් අරය 21 බෙදීම 2යි විතර 21 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම 2 දෙකට 1යි 22ට 2ේම 11යි 7ට 1යි 21ට 7ඒව 7 18ට 21 3යි 11 වරක් 3 වරක් 21 ගන්න 11 වරක් 3 වරක් 21 මුලින්ම මම 3 වරක් 21 ගත්තා 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 69යිනේ 69 ඊළඟට මම 11න් ගුණ කරා 69 11න් sorry 63 11න් ගුණ කරා 63 11න් ගුණ කරාම එනවා 693 මේ ලේසි ක්‍රමයක් තියෙනවා 11න් ගුණ කරද්දී 6යි 3යි ඈඩ් කරා 6යි 3යි එකතු කරා ගානට උත්තරේ එනවා 11 සරක් චක්‍රයට තමයි ඔය ලේසි ක්‍රමේ තියෙන්නේ 6යි 3යි ඈඩ් කරා 6යි 3යි එකතු කරා 693යි 693 දෙකෙන් බෙදුනම 346.5යි හරි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය තමයි මේ ආවේ දැන් ගන්න පුතේ එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා. එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය. එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි. එම නිසා අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි. කළ කොටසේ වර්ගඵලය සමානයි. 630න් අඩු කරන්න 346.5. දශම සංඛ්‍යාවක් අඩු කරන්න තියෙන්නේ පූර්ණ සංඛ්‍යාවකින් දශම සංඛ්‍යාවක් 630න් 346.5ක් එතකොට පුතේ 630 ඕන්න ඔහම ලියාගත්තා 630 දශම තිත තියෙන්නේ ඕනෑම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ ඒ සංඛ්‍යාවේ අග කෙළවර ඕන්න මෙන්න මෙතන තමයි පුතේ දශම තිත තියෙන්නේ එතනින් පස්සේ ඕන තරම් බිංදු ඔන්න මම මෙතනින් අඩු කරනවා 346.5 දශම සංඛ්‍යා අඩු කරාදී දශම තිත එක කෙලින් තියෙන්න ඕනේ. උත්තරයටත් එක කෙලින් තියාගන්න. මෙහෙන් අරගෙන ආව මෙතන 5යි 9න් 6ක් 3යි
මෙතන 2න් 4ක් බෑ 12න් 4ක් අඩු කරා 8යි 5න් 3ක් 2යි 283.5යි 283.5යි වර්ග සෙන්ටිමීටර්. දැක්ක නේද? ඊළඟ ගාන රෝමි ලක්කම් 4. මේකවත් තනියම හදන්න. හතයි සෙන්ටිමීටර්. මෙතන ඉඳන් මෙතෙන්ට 7 සෙන්ටිමීටර්. පැත්තක දිග 10ක් වන සමචතුරස්‍රයක් ඇතුලේ තමයි මේ වෘතය තියෙන්නේ. හරි ඉක්මනට හොයන්න අඳුරගල කොටසේ වර්ගඵලය. තනියම හදලා මට උත්තරේ එවන්න. නිෂ්කම්භය 7යි පැත්තක දිග 10යි තව උත්තරේ වන්න ළමයි. හරි ළමයි දෙන්නෙක් උත්තර එවලා තියෙනවා. දෙන්නගෙම එකම උත්තර ඇවිල්ලා. හරි තුන් දෙනෙක්ගේ එකම උත්තර. එක ළමයෙක් වරද්දලා තියෙන මුලින්ම එපු ළමයා කවුද? කෞශල්‍ය වරද්දලා. හරි අනිත් ළමයි හරි. මුලින්ම මම ගන්න සමචතුරස්‍රයේ වර්ගඵලය. මේ තියෙන සමචතුරස්‍රයක්. ඕන්න පුතේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි 10 වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟට වෘතයේ වර්ගඵලය. වෘතයේ වර්ගඵලය සමානයි 5r වර්ගය. 5r වර්ගය. 5 7න් 22යි. අරය 7ක් නෙමෙයි 7 බෙදීම 2යි. 7 බෙදීම දෙවරක් 7 බෙදීම 2. 7යි 7යි කැපිලා ගියා. 2ට 1යි 22ට 11යි. 11 වරක් 7 77යි 77 බෙදීම 2යි. 77 දෙකෙන් බෙදුනම
7ට 2 ඒවා 3යි එකක් ඉතිරි. ඒක මෙතෙන්ට අරන් 17ට 2 කියව ගත්තම 8යි. 8 වරක් 2 16යි. දශම තිත තියාගත්තා. එකක් ඉතිරි. එතකොට ඒ බලන්නේ 10ට. 10ට 2 ඒවා 5යි. 38.5යි. ඔන්න වෘත්තයේ වර්ගඵලය 38.5ක් වෙනවා. දැන් 100න් 38.5ක් අඩු කරලා අඳුරු කළ කොටසේ වර්ගඵලය ගන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය සමානයි 100න් අඩු වෙනවා 38.5ක්. හරි. ඕන්න සාමාන්‍ය විදිහට අඩු කරන්න. 100න් 38.5ක්. 100 දශමයට අග තියෙනවා. මෙතන 5යි, මෙතන 9න් 8ක් 1යි, 9න් 3ක් 6යි. 61.5යි. කොබලන් මේ උත්තරේ ගත්ත ළමයි 61.5ක් අත උස්සන්න. very good. ලියන්න පුතේ ඊළඟ ගාන මෙහෙම. ප්‍රධාන ප්‍රශ්නාංක 2 කියලා ගන්න. අද දවසේ ප්‍රධාන ප්‍රශ්නාංක 2. සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 49ක් වේ. සමචතුරස්‍රයක වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 49ක් වේ. මෙමගින් කපාගත හැකි විශාලම වෘතයේ කමාවක් දාන්න අගට රෝමිලකම් 1 අරය සොයන්න. රෝමිලකම් 2 වර්ගඵලය සොයන්න. රෝමිලකම් 2 වර්ගඵලය. රෝමිලකම් 3 රෝමිලකම් 2 පොඩ්ඩක් කියනවාද? වර්ගඵලය. රෝමිලකම් 1 අරය, රෝමිලකම් 2 වර්ගඵලය. රෝමිලකම් 3 ඉතිරි කොටසේ වර්ගඵලය සොයන්න. එකේ ඉඳන් පොඩ්ඩක් කියනවා. අරය වර්ගඵලය ඉතිරි කොටසේ වර්ගඵලය. අංක 1 අරය. රෝමිලකම් 2 වර්ගඵලය. රෝමිලකම් 3 ඉතිරි කොටසේ වර්ගඵලය. කොටසේ කියන්නේ වෘත්තය කපාගත්තට පස්සේ ඉතුරු වෙන ටික. ඔව්. ඒක පැටලෙනවා නම් වරහන් ඇතුලේ දාගන්න වෘත්තය කපාගත් පසු කියලා. ඉතිරි කොටසේ වර්ගඵලය කියන්නේ වෘත්තය කපාගත් පසු. හරිනේ? ඔන්න මම ඒක කියලා දෙන්නම් පුතේ. මේ සමචතුරස්‍රයක් තියෙනවා. හරිද? මේ සමචතුරස්‍රයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 49යි. මේකේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 49යි. මේකෙන් කපා ගන්න පුළුවන් ලොකුම වෘතය, විශාලම වෘතය කොහොම වෙයිද? මේ වගේ නෑ, තව පුළුවන්. මේ වගේ නෑ, තව පුළුවන්. එහෙනම් කොහොමද? විශාලම වෘතය නම් කොහොමද එන්න ඕනි? මම මුලින්ම මේකේ අරය ඔන්න ඔහම ලකුණු කරගන්නම්. ඔන්න ඔය වගේ මැදනේ. අරේ මේ කේන්ද්‍රේ. ඔන්න කේන්ද්‍රේ ලකුණු කරගත්ත මැද. ඊට පස්සේ ඔන්න මම වෘතය අඳිනවා. මෙන්න මේ සමචතුරස්‍රයේ දාර ස්පර්ශ කරගෙන යන්නේ. මේ ස්පර්ශ වෙලා යන්නේ. මගේ ඉතින් චුට්ටක් ඇදයි හොඳේ. ඔයගොල්ලෝ ලස්සනට කවකටු තියලා ඇඳ ගන්න. ඕකද විශාලම එක. තව ලොකු කරන්න පුළුවන්ද? බෑ.
මේක තමයි ඔය සමචතුරස්‍රයෙන් කපා ගන්න පුළුවන් ලොකුම වෘතය. ඊට එහා බෑ. හරි. දැන් ඔය සමචතුරස්‍රයේ වර්ගඵලය දන්න ඕනේ පුතේ. 49ක්. මේකෙන් අපිට හරිම වැදගත් දෙයක් හොයාගන්න පුළුවන්. මොකද්ද? සමචතුරස්‍රයේ වර්ගඵලය දන්නවා. මම ඒක ලියා ගන්නම් පහලින්. මෙතන ලියන්නම්. සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි 49යි වර්ග සෙන්ටිමීටර්. ඕන්න ඕක දන්නවා. එහෙනම් අපිට වැදගත් දෙයක් හොයාගන්න පුළුවන්. මොකද්ද? අයියෝ උඹ මහදන් උඹ බීපන් රෝසා. අරය ඔව් අරය කියන්නේ මේක. මෙහෙමයි. සමචතුරස්‍රයේ වර්ගඵලය දන්නව නම් අපිට පුළුවන් සමචතුරස්‍රය මොකක් හොයාගන්න? පැත්තක දිග. සමචතුරස්‍රයේ පැත්තක දිග මම ගන්න. මම දාගන්නම් සිම්පල් A කියලා. හරිනේ. එතකොට A කීයක් වෙන්නේ? පැත්තක දිගෙන් ගුණ වෙලානේ 49ක් තියෙන්නේ. A වර්ගය 49යිනේ. පිළිගන්නවද නැද්ද? පැත්තක දිග ගුණ කිරීම පැත්තක දිග කියන්නේ A වර්ගය නේද? ඔව් සර්. ඔව්. එහෙනම් A වර්ගය 49යි කියන එක තේරුණාද? ඔව්. මාත් එක්ක කතා කරන්නේ. දැන් A සමානයි මොකද්ද? මොන මූලද? වර්ගමූල 49යි. වර්ගමූල 49යි කියන්නේ A සමානයි 7 සෙන්ටිමීටර්. දැක්කනේ? ඔන්න A7යි. A7 නම් වෘතයේ අරය 7යිද ඔයාවේ? නෑ. එම නිසා වෘතයේ අරය කීයද? එම නිසා අපෙන් අහනවා රෝමි ලකන් එකේ වෘතයේ අරය වෘතයේ අරය 7යිද? නෑ 7 බෙදීම 2. 7 බෙදීම 2යි. 7 බෙදීම 2යි අපෙන් පුතේ වෘතයේ අරය අර කියන්නේ යම් කොටසකට අහන නිසා ඕක භාගයක් ලෙස තියන්න එපා. ඒතර අපි මේක දශම සංඛ්‍යාවක් කරනවා. 7 බෙදීම 2යි කියන කීයද? 3.5. ඕන්න 3.5යි. දැන් වැඩේ ඉතුරු ටික කරගෙන යන්න පුළුවන් නේ. රෝමි ලක්කන් දෙක වෘතයේ වර්ගඵලයනේ අහන්නේ. ඒක පුළුවන්. රූපය අඳින්න මෙයා ලියන්න ඕන විදිහට කරගෙන ඉන්න. රූපය ඇඳලා වැඩේ කරගෙන එන්න. දැන් තනියම ඔක්කොම කොටස් වලට උත්තර ටික ලියන්න පුළුවන්. වෘතයේ වර්ගඵලය හොයලා ගන්න ටක් ගාලා. වෘතයේ වර්ගඵලය. වෘතයේ වර්ගඵලය සමානයි 5r වර්ගය 5 7න් 22යි අර අපි දන්නවා 3.5යි කියලා. අපිට ඕන නම් 3.5 ගුණ කිරීම 3.5 දා ගන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි මොකක්ද? 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2 දාන එක ලේසිද නැද්ද? ලේසිද නැද්ද? 3.5 3.5 දානවට වඩා 7 බෙදීම 2 7 බෙදීම 2 දාන එක ලේසිද නැද්ද? ලේසි. ලේසි.
ඒක තමයි ලේසි. ඇයි දරුවෝ කැපෙන ඕනි උඩයි යටයි. එතකොට අපිට වැඩේ ලේසි සුළු කරගන්න. ඕන්න. 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2. ඒක ගැටලුවක් නෑ. අපිට අරය ඕනනම් 3.5 ඕනනම් 7 බෙදීම 2 දාන්න පුළුවන් මේ දෙකෙන් ඕන එකක්. 3.5 දැම්මත් කමක් නෑ. එතකොට අපිට ටිකක් සුළු කරගන්නවා. දශම සංඛ්‍යා එනෝනේ. ඉතින් දශම සංඛ්‍යා ගුණ කරන්න ඕන. නැත්නම් 3.5ට 1යි 7ට 1යි ඊට පස්සේ ඒත් කමන්නේ ඕන විදියක්. කමන්නේ හොඳ ප්‍රශ්නයක් නෑ. 7ට 1යි 7ට 1යි මට මෙහෙම දැම්ම කපන්න ලේසි නේ. 7ට 1යි 7ට 1යි 2ට 1යි 22ට 11යි. දැක්කද? 11 සරක් 7 77යි 77 බෙදීම 2යි. 77 බෙදීම 2යි කියන්නේ පුතේ 7ට 2 ඒවා 3යි එකක් ඉතිරි 17ට 8යි 38.5යි වර්ග සෙන්ටිමීටර. ඕන්න වෘත්තයේ වර්ගඵලයක් ගත්තා. දැන් ඕන මේ ඉතිරි කොටසේ වර්ගඵලය. ඉතිරි කොටස කියන්නේ මොකද්ද? මේ වෘත්තය කපා ගත්තට පස්සේ මෙන්න මේ වටේ ටිකක් ඉතුරු වෙනවනේ. ආන්නේ වර්ගඵලය හොයාගන්න ඕනේ. කොහොමද කරන්නේ? 49න් 38.8 හරි අඩු කරන්න. අඳුරු කළ කොටසේ වර්ගඵලය කියලා ගන්න වාක්‍යයක්. සෝරි අඳුරු කළ කොටසේ නෙමෙයි ඉතිරි කොටසේ වර්ගඵලය. අහලා තියෙන ඉතිරි කොටසේ වර්ගඵලය කියලානේ. ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි කියලා ගන්න. ඉතිරි කොටසේ වර්ගඵලය සමානයි 49න් අඩු කරනවා 38.5. මෙයා අඩු කරන් තියෙන්නේ 38.5. පහළට ලියා ගන්න 49යි. ඔව් 38.5යි ඔන්න මම ලියා ගත්තා. අඩු කරන්න. මෙතන බිඳුව දාගත්ත මෙතන දශම විතර. මේ පැත්තෙන් එකක් ගෙනාවා 5යි. දැන් මෙතන 8 8න් 8ක් බිඳුවයි. හරිද? 4න් 3ක් එකයි 10.5. ඕන උත්තරේ 10.5යි වර්ග සෙන්ටිමීටර්. ඊළඟ ගාන පුතේ ඔය ගානමයි හරිද? ඔය ගානම ලියා ගන්න සමචතුරස්‍රයක වර්ගඵලය අර වර්ගඵලය විතරක් වෙනස් කරලා 1764ක් වර්ග සෙන්ටිමීටර කියලා ලියා ගන්න මේ වර්ගඵලය. ඔය ගානමයි 1764ක් දාගන්න සමචතුරස්‍රයේ වර්ගඵලය. ඔය ගානම ආයි ලියා ගන්න වර්ගඵලයට 1764 දාලා 49 අයින් කරලා මේක දාන්න. ඉක්මනින් ගාන ලියා ගන්න. රේසෝ යන්න ඒවත් ලියන්න ඕන. ඔව් ඔය ඔක්කොම ඒ කොටස් තුනත් ලියා ගන්න. ඒ කොටස් තුනත් ලියා ගන්න. ගාන සම්පූර්ණයෙන් ලියා ගන්න වර්ගඵලය ඔන්න 1764 දාලා. හරි තනියම හදලා ඔය කොටස් තුනේ උත්තරේ වන්න පොට්ටක් ගාලා. අරයයි මුලින්ම අරය හොයාගෙන උත්තරේ වන්න.
හරිද? නෑ සර් පොඩ්ඩක්. සමචතුරස්‍රයේ වර්ගඵලය 1764යි වර්ග සෙන්ටිමීටර. පැත්තක දිග හොයා ගන්න ඕන මුලින්ම සිම්පල් A. සිම්පල් A ට කීයක් ආවද? පැත්තක දිග සමචතුරස්‍රය. දැන් සමහර ළමයි නම් අරය හොයාගෙන හරි. මේ සමහර ළමයිට මෙන්න මේ පැත්තක දිග හොයාගන්න බෑ. ඒ වර්ගය සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ A ගුණ කිරීම A නේ. ඒතර A වර්ගය සමානයි 1764යි. ඒතර A සමානයි වර්ගමූල 1764යි. ඔන්න ඕක තමයි ළමයිට අමාරු. 1764 වර්ගමූලය. මොකද කරන්නේ? කියලා දුන්නා. මේ වගේ එකක වර්ගමූලය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. ඕගොල්ලන්ට ඒ කියන්නේ 8 වසරේදී ඉගෙන ගත්ත ක්‍රම දෙකක්. එකක් තමයි නිරීක්ෂණය. එක ස්ථානයකගේ බැලුවා මෙන්න මේ සිය ස්ථානයේ දහ ස්ථානයේ ඉලක්කම් දෙක බැලුවා. එතනින් ගන්න පුළුවන්. ඒතර 4 එන්න පුළුවන් එක්ක දෙවරක් දෙක 4 2 හෝ 8. හරි. නැත්නම් 8 වරක් 8 64. 17 ආසන්න මූලය මූල 16. මූල 16 යගේ 4යි. 42 හෝ 48 එන්නේ. ඔන්න නිරීක්ෂණයෙන් හොයන ක්‍රමය. මේක 8 වසරේ කියලා දුන්නේ. දැන් ඕක කවුරු හරි ළමයෙක්ට මතක නැත්නම් මේ නිරීක්ෂණයෙන් හොයන ක්‍රමය මොකද්ද කරන්නේ? 1764 ගිය සතියේ කියලා දුන්නා. බෙදාගෙන යන්න ඕන මොනවයින්ද? ප්‍රථමක සාධක වලින්. මම දෙකෙන් බෙද. ඔව් ප්‍රථමක සාධක වලින් බෙදාගෙන ගිහලා ඊට පස්සේ අර එක ගොඩක වගේ වර්ගයක් දාලා ගොඩවල් දෙකකට අරගෙන එහෙම කරන්න පුළුවන්. ඔන්න 17 මම දෙකෙන් බෙදුවා. මෙතන එනවා 8 2 16යි. එතකොට මෙතන 8යි, මෙතන 2යි. ආයි දෙකෙන් බෙදනම 4යි 4යි 1යි. ආයි දෙකෙන් බෙදන්න බෑ. 4යි 4යි 8යි 1යි 9යි. තුනෙන් බෙදන්න පුළුවන්. මෙතන 1යි 4ට 3 ඒවා 1යි. එකක් ඉතිරි 14ට 3 ඒවා. 14ට 3 ඒවා 4යි. 4වත් 3 12යි. දෙකක් ඉතිරි. ඒ දෙක මෙතෙන්ට අරගෙන 21ට 3 ඒවා. 21ට 3 ඒවා 7යි. 7 14 21. දැන් 147ට බලන්න. 7යි 1යි 8යි 8යි 4යි 12යි. 12 කියන 2යි 1යි 3යි. ඉලක්කම් දර්ශකයේ 3යි. එහෙනම් ආයි 3ෙන් බෙදෙනවා. ආයි 3ෙන් බෙදන්න පුළුවන්. ඉලක්කම් දර්ශකයෙන් චෙක් කරන්නේ. 7යි 1යි 8යි 8යි 4යි 12යි. 12 2යි 1යි 3යි. ඉලක්කම් දර්ශකයේ 3ක් නිසා ආයි 3ෙන් බෙදෙනවා. 14ට 3 ඒවා 4යි. 4 වරක් 3 12යි. දෙකක් ඉතිරි 14නේ. ඒ දෙක මෙතෙන්ට අරගෙන 24. 24ට 3 ඒවා. 24ට 3 ඒවා 9යි. 9 වරක් 3 27යි. ඊළඟට 49ට 7 ඒවා තියෙනවා. 49ට 7 ඒවා 7යි. ඕන්න ආවා අපිට දෙකේව 2යි 3ඒව 2යි 7ඒව 2යි. දෙවරක් තුන් වරක් පුතේ මයික් එක ඔෆ් කරගන්න. කවුරු නමෙක් මයික් එක ඔන් කරගෙන 7 වරක් 7. යස්මික මයික් එක ඔෆ් කරගන්න. දෙවරක් තුන් වරක් 7 වරක් 7. හරි. දැන් මෙයා එක ගොඩක වගේ වර්ගයක් දාන්න. දෙකේව දෙකක් ඉන්නෝ එක දෙකක් ගත්තා. තුනේව දෙකක් ඉන්නවා එක තුනක් ගත්තා. හතේව දෙකක් ඉන්නවා එක හතක් ගත්තා. අන්න වර්ගය දෙන්න. මොකද දෙන්න ඉන්නවනේ. ඒ නිසා වර්ගයට වර්ගමූලය කැපිලා යනවා. වර්ගමූලය කැපිලා යනවා. ඉතුරු වෙන්නේ දෙවරක් තුන් වරක් 7. දෙවරක් තුන් වරක් 7. දෙවරක් 3 6 6 වරක් 7 42යි. ඕන්න 42යි සෙන්ටිමීටර සිම්පල් A. දැක්කනේ? ඔන්න සිම්පල් A 42යි. එහෙනම් මට කියන්න රෝමි ලක්කම් 1 වෘතයේ අරය. වෘතයේ අරය සමානයි. එච්චරයිද? පැත්තක දිග 42ක් නම් අරය 42 බෙදීම 2යි. 21යි.
ඔන්න ෘතේ අරය 21යි. හරි මෙතනින් එහා අනිත් ඒවා හදන්න ටක් ගාලා. අරය 21යි. දැන් ගන්න ෘතේ වර්ගඵලය. ෘතයේ වර්ගඵලය සමානයි 5r වර්ග. 5 7න් 22යි. අරය 21 බෙදී අරය 21යි හරි. අරය 21 පරක් 21. හතයි 21යි කැපෙනවා. සුළු කරලා ගන්න ඉක්මනින්ම. හතට 1යි 21ට 3යි. මේ 7නේ. 7ට 1යි 21ට 3යි. 22 වරක් 3 වරක් 21. 22 වරක් 3 වරක් 21. 1386යි. 22 වරක් 3 වරක් 21 ගුණ කරලා ගන්න වේගෙන්. 22 වරක් 3 වරක් 21. 22 වරක් 3 ගත්තොත් 66ක් එනවා. 66 වරක් 21. 1386යි. කොබලන් මේ වෙද්දි මේ ගාන හදලා ඉවරලම නැතොස්සන්. මේ වෙද්දි මේ ගාන හදලා ඉවරයි. සම්පූර්ණයෙන්ම ඉවරයි. කොටස් 3ම හදලා ඉවරයි. 8 දෙනයි 9 දෙනයි. 9යි ඉන්නේ. තමයි 10යි. 11යි 12යි. හරි පුතේ මෙතන ගුණ කරලා ගත්තම 1386ක් ඇවිල්ලා තියෙනවා. මේ ටික ගුණ කරලා ගත්තම 1386යි වර්ග සෙන්ටිමීටර්. ඔන්න මම ඒක ලිව්වා මේ පහලින්. දැන් ගන්න මේ ඉතිරි කොටසේ වර්ගඵලය කියලා. ඉතිරි කොටසේ වර්ගඵලය 1764න් අඩු කරන්න ඔන්න ඔය 1386. 1386 අඩු කරලා දාන්න. එදදාස් 764න් 1386 අඩු කරාම මෙහෙන් ගෙනාවා. එතන මෙතන 8යි 5න් බෑ එහා පැත්තෙන් එකක් ගෙනාවා 7යි එතන 3යි 378යි. හරි 378යි ඉතිරි කොටසේ වර්ගඵලය. හරි ලියන්න පුතේ ඊළඟ ගාන. දිග සෙන්ටිමීටර් 84ක් හා ඊළඟ ප්‍රධාන අංකේ දිග සෙන්ටිමීටර් 84ක් හා පළල සෙන්ටිමීටර් 56ක්. පළල දිග සෙන්ටිමීටර් 84ක් හා දිග සෙන්ටිමීටර් 84ක් හා දිග සෙන්ටිමීටර් 84ක් හා පළල සෙන්ටිමීටර් 56ක්. පළල සෙන්ටිමීටර් 56ක්. දිග සෙන්ටිමීටර් 84ක් හා පළල සෙන්ටිමීටර් 56ක්. පළල සෙන්ටිමීටර් 56ක්. වන ඍජුකෝණාශ්‍රාකාර තහඩුවකින් අරය සෙන්ටිමීටර් 7ක් වන අරය සෙන්ටිමීටර් 7ක් වන අරය සෙන්ටිමීටර් 7ක් වන වෘත උපරිම වශයෙන් කීයක් කැපිය හැකිද? කීයක් කැපිය හැකිද?
හරි. ඕන පුතේ ගාන. බලන්නකෝ ගාන හොඳට කියවන්න. ගාන හොඳට කියවලා රූප සටහනක් ඇන්දොත් හදාගන්න පුළුවන්. රූප සටහන් අඳින ළමයිට ඔක හොඳටම තේරෙනවා. දිග 84යි පළල 56යි. පළල 56යි. වන ඍජු කෝණාශ්‍රාකාර තහඩුවකින් අරය සෙන්ටිමීටර් 7ක් වන අරය 7ක් වන වෘත උපරිම වශයෙන් කීයක් කැපිය හැකිද? පුතේ ඔන්න දැන් හිතන්න මේක ඕගොල්ලෝ කරන ප්‍රැක්ටිකල් එකක්. හරිද? ඔන්න හිතන්න ඕගොල්ලොන්ට මේ රවුන්ඩ් ටිකක් කපා ගන්න. ඔයා ළඟ තියෙන ටිෂු කඩදාසියක්. දිග 84යි පළල 56යි. වෙන ටිෂු එකක් තියෙනවා. හරි? රවුන්ඩ් ටිකක් කපා ගන්න ඕන අරය 7ක් වන. අරය 7ක් වන වෘත කපන්න ඕනේ. ඔයගොල්ලෝ මොකද කරන්නේ? මෙහෙම තියෙනවා. දැන් මේ අරය 7 නම් මට කියන ඔන්න ඔහොම වෘතයක් මම ඔන්න ඔහොම තියුවොත්. ඒ කියන්නේ ඔන්න ඔය විතර කපා ගත්තා. මේ පැත්තට වෘත කීයක් පුළුවන්ද? දිග අතට වෘත කීයක් පුළුවන්ද බලන්න. පළල අතට වෘත කීයක් පුළුවන්ද බලන්න. දිග අතට වෘත කීයද? පළල අතට වෘත කීයද? දිග අතට වෘත 12ක් කපන්න. හරි අපි බලමු. දැන් මේ අරය 7 නම් විස්කම්බය. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ටම කොච්චරයිද? මෙතන ඉඳන් මෙතෙන්ටම අරය 7 නම් මේ විස්කම්බය 14යි. එහෙනම් පුතේ මේ 14 නේද මේ 84 වෙන් කරන්න ඕනේ. 14 බලන්න 84 14න් ගානට බෙදෙනවද බලන්න. ඉතිරි නැති ෂෝක්. පුළුවන් නේ? එහෙනම් අපි බලමු දිග අතට කැපිය හැකි වෘත ගණන. මොන මම වාක්‍යයක් ලිව්වා. දිග අතට කැපිය හැකි වෘත ගණන. දිග අතට කැපිය හැකි වෘත ගණන. 84 බෙදනවා 14න්. 84 බෙදනවා 14න්. බලන්න කීයක් කපන්න පුළුවන්ද? පූර්ණ සංඛ්‍යාවක් එන්න ඕනි. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නැතුව දශම සංඛ්‍යාවක් ආවොත් පූර්ණ සංඛ්‍යාව විතරයි ගන්න. 84 14න් බෙදන්න 6යි. 6යි. 6ක් එනවා. ගානටම 6ක් එනවා. ඔව්. 6යි. පළල අතට කැපිය හැකි වෘත ගණනක් බලන්න. මේ පැත්තට 14යි ඒ වගේම. 4යි. පළල අතට කැපිය හැකි වෘත ගණන සමානයි 56 බෙදෙනවා 14න්. 56 බෙදෙනවා 14න්. කීයක් පුළුවන්ද? 4ක් පුළුවන්. 4ක් පුළුවන්. එහෙනම් පුතේ එම නිසා කැපිය හැකි මුළු වෘත ගණන කොච්චරයිද? 6 වරක් 10යි. 10? ඒ 4. මේ පැත්තට 6ක් පුළුවන්ලු. 6 වරක්. මේ පැත්තට 4ක් පුළුවන්ලු. මේ පැත්තට 6ක් පුළුවන්, මේ පැත්තට 4ක් පුළුවන්. එහෙනම් 6 වරක් 4. 4. ඒ නිසා කැපිය හැකි මුළු වෘත ගණන 6 වරක් 4. 24යි. හරි. එම නිසා කැපිය හැකි මුළු වෘත ගණන සමානයි. එම නිසා කැපිය හැකි මුළු
වෘත ගණන සමානයි 6 වරක් 4 24යි. ඕන උත්තරේ. එම නිසා කැපිය හැකි මුළු වෘත ගණන සමානයි 6 වරක් 4 24යි. දැක්කනේ හරිම ලේසි. දිග අතර කොච්චරක් පුළුවන්ද බැලුවා. පළල අතර කොච්චරක්ද පුළුවන් බැලුවා. ඒ දෙක ගුණ කරා. හරිම ලේසි. ඕන පුතේ පාඩමත් ඉවරයි. ඔච්චරයි පාඩමේ තියෙන්නේ. හරිද? මේ කුලක පාඩම පටන් ගමු. මේ මොකද අපිට ඊළඟට සම්භාවිතාව තියෙනවා. සම්භාවිතාවට කලින් කුලක කරන්න ඕන. සම්භාවිතාවටත් මම ටියුට් එකක් දෙනවා. ගන්න පුතේ කුලක ටියුට් එක. දැන් අද කුලක ටියුට් එක නැති ළමයි කමන්නේ අද වැඩි වෙලා කරන්නේ නැහැ. කොහොමද අද තව විනාඩි තව 40ක් විතර තියෙන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. කුලක ටියුට් එක අරගෙන අද රෙකෝඩ් එක බලලා ඒ ටික පුරවා ගන්න. දැන් ළමයි ගන්න හැමෝම කුලක ටියුට් එක. හරි මම කොහොමත් කුලක ටියුට් එක දාන්නම් ස්ක්‍රීන් එකටත්. ස්ක්‍රීන් එකෙන් කරන්නම්. මෙතනින් එහාට මම පොඩ්ඩක් ඉන්න මට විනාඩියක් දෙන්න. ටිකක් හිටගෙන ඉන්න අමාරුයි. මහන්සියි අද. හරි ඔන්න දරුවෝ මම ටියුට් එක දැම්මා ස්ක්‍රීන් එකට. අවශ්‍ය ළමයිට මේක එක බලාගෙන ඉන්නත් පුළුවන් නේ. ටියුට් එක නැති ළමයිට බලන් ඉන්නත් පුළුවන්. හරි. ඔන්න පුතේ කුලක. කුලකයක් කියන්නේ මොකද්ද? කුලකයක් කියන්නේ පුතේ නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් තමයි කුලකයක් කියන්නේ. එහෙම නැත්නම් නිශ්චිතවම වෙන් කළ හැකි නීතියක් කියලා කියනවා. නිශ්චිතවම වෙන් කළ හැකි නියදියක් කියලා කියන්න පුළුවන්. හරිද? එතකොට මෙන්න මේ ටික හයිලයිට් කරගන්න ඕන ඔයාලා.
මෙන්න මේ සෙට් එක highlight කරගන්න. නිශ්චිතවම හඳුනාගත හැකි දෑ වලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ කියන එක highlight කරගන්න. highlight කරලා මෙතන උදාහරණ ටිකක් ලියන්න ඕන. ඉතින් මොනවද කුලක වලට උදාහරණ? සතියේ දවස්. ඔන්න එක උදාහරණයක් මම ලියනවා. සතියේ දවස්. සතියේ දවස් ටික. කුලකයක්. තව ප්‍රථමක සංඛ්‍යා. ඔන්න මම තව එකක් ලියන්නම් ප්‍රථමක සංඛ්‍යා. මාත් එක්ක ලියාගමු. ප්‍රථමක සංඛ්‍යා. තව බිඳුවත් 10ත් අතර ගණින සංඛ්‍යා කියලා මම ගන්නවා. ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා. හරි. සතියේ දවස් ප්‍රථමක සංඛ්‍යා බිඳුවත් 10ත් අතර ගණින සංඛ්‍යා. ඒතර ලස්සන මල් පොහොසත් මිනිස්සු ඒව කුලකද? නෑ. ඒව නිශ්චිතවම හඳුනා ගන්න බෑ. ඒව නිශ්චිතවම වෙන් කරන්න බෑ. එහෙනම් ඒව කුලක නෙමෙයි. ඒතර පුතේ සතියේ දවස් කියන ටික අපිට කවුන්ට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක පරිමිත කුලකයක්. අපි ඕක ඉගෙන ගත්තා නෑ දැන් ඉගෙන ගන්නවා. හරි. 9 වසරේදී ඉගෙන ගන්නවා පරිමිත කුලක සහ අපරිමිත කුලක ගැන. ඒතර සතියේ දවස් කියන එක අපිට ලියලා අවසන් කරන්න පුළුවන්. සමුදාංගහරුවාද බදාද බ්‍රහස්පති සිකුරාදා සෙනසුරාදා ඉරිදා. ප්‍රථමක සංඛ්‍යා ගත්තොත් ලියලා අවසන් කරන්න පුළුවන්ද එහෙම? බෑ. අවසානයක් නෑ. ඒතර මේක අපරිමිත කුලකයක්. මේක පරිමිත කුලකයක් වෙනවා. දැන් මෙතන ලියන්න එපා. මම නිකන් මේ චුට්ටක් කියලා දෙන්නේ මෙතන. මුකුත්ම ලියන්න එපා. ඒක අපි පස්සේ ලියනවා. ඒතර මේ සතිය දවස් කියන්නේ පරිමිතයි. යම් නිශ්චිත ප්‍රමාණයයි තියෙන්නේ. ප්‍රථමක සංඛ්‍යා කියද්දි අපරිමිතයි. ගොඩක් තියෙනවා. ඔන්න ඒතර බිඳුවත් 10ත් අතර ගණින සංඛ්‍යා කියලා ගත්තොත් මේක පරිමිතයිද අපරිමිතයිද? බිඳුවත් 10ත් අපරිමිතයි. අපරිමිතයි කිව්වොත් දරුවෝ ගොඩක් තියෙනවනේ. ඒතර බිඳුවත් 10ත් අතර ගණින සංඛ්‍යා ගොඩක් තියෙද 1 2 3 4 5 6 7 8 9. ඒක අවසන් කරන්න බැරිද අපිට? පුළුවන්. 1 2 3 4 5 6 7 8 9. දැක්කනේ? බිඳුවත් 10ත් අතර මෙන්න මේ බිඳුවත් 10ත් අතර කියන සීමාව දාලා තියෙන නිසා පුතේ අපිට මේක අවසන් කරන්න පුළුවන්. මෙන්න මේ බිඳුවත් 10ත් අතර කියන එක. මේක නැතුව තිබ්බනම් මේක දාලා තිබ්බේ නැහැ. නිකන් ගණින සංඛ්‍යා කියලා කියනවා. එහෙනම් මේක පරිමිතයිද අපරිමිතයිද? අපරිමිතයි. අපරිමිතයි. එහෙනම් අපරිමිතයි. තේරෙනව නේද? මෙන්න මේ බිඳුවත් 10ත් අතර කියන සීමාවක් දාලා. ඒතර අපිට සීමා දාන්න පාවිච්චි කරන්න පුළුවන් ත් අතර. එකක් තමයි ත් අතර. මේව ලියන්න එපා. මම නිකන් ලියන්නේ. ත් අතර. ඊළඟට සිට තෙක්. සිට තෙක් කියලා එකෙන් සීමාවක් දාන්න පුළුවන්. තව සිට දක්වා. සිට දක්වා කියන එකෙන් අපිට සීමාවක් දාන්නත් පුළුවන්. හරි. ඔන්න එහෙනම් උදාහරණ වලට ඔන්න ඔය තුන ලියා ගන්න ඉක්මනින්ම. ලියාගත්තේ නැති ළමයි ඉක්මනින් ලියා ගන්න ඔන්න ඔය උදාහරණ තුන. හරි. ඊළඟට කුලකයකට අයත් දෑ අවයව ලෙස හඳුන්වයි. ආන්න එකක් highlight කරගන්න ඊළඟට. කුලකයකට අයත් දෑ අවයව ලෙස හඳුන්වයි. හරි. මම එන්නම් ඊළඟ කොටසට. පුතේ කුලකයකට අයත් දෑ අවයව කියලා හඳුන්වනවා. ඔන්න මම මේකට උදාහරණයක් ගන්නම් මෙහෙම. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියන කුලකය. මේක කුලකයක් නම් අනිවාර්යෙන් කුලකයක් අපි ලියන්නේ සංගල වරහන් ඇතුලේ. ඒතර අපි කුලකයක් ඉංග්‍රීසි හොඩියේ කැපිටල් අක්ෂරයකින් නම් කරනවා. එහෙම නම් කරේ නැහැ කියලාත් ප්‍රශ්නයක් නැහැ. හරි. මොන මම නිකන් ගත්තා ඔත්තේ සංඛ්‍යා කුලකය. හැබැයි ලියන්න ඕන අනිවාර්යෙන් සංගල වරහන් ඇතුලේ. කුලකයකට හයක් දෑ අවයවනේ. එහෙනම් එක කියන එක ඔය ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? මම මෙහෙම ගන්නම් චුට්ටක් ඉන්නකො. ඔයගොල්ලෝ ලිව්වේ නෑනේ මේක. මම පොඩ්ඩක් මේක ඉංග්‍රීසි අක්ෂරයක් දාලා ගන්නම්. ඒතර ලේසි මට.
පොඩ්ඩක් ඉන්න. මම ඔන්න කැපිටල් A කියලා ගන්නම්. කැපිටල් A සමානයි ඔත්තේ සංඛ්‍යා. චුට්ටක් බලන් ඉන්න මම කිව්වට පස්සේ ලියන්න. කැපිටල් A කියන කුලකය ඔත්තේ සංඛ්‍යා කුලකය කියලා ගත්තා. එක කියන්නේ කැපිටල් A කුලකයේ එහෙම නැත්නම් ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? එක කියන්නේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද නැද්ද? අවයවයක්. එහෙනම් පුතේ අවයවයක් කියන එක සංකේත කරන්න අපි දානවා සංකේතෙ මෙන්න මේ වගේ. මෙහෙම ඊ අකුර. මතකද 8 දී මේක ඉගෙන ගත්තා? ඊළඟට දෙක කියන එක කැපිටල් A කුලකයේ. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යානේ. ඔත්තේ සංඛ්‍යා කුලකයේ අවයවයක්ද? නෑ. එහෙනම් අවයවයක් නෙමෙයි නං ඒක. මෙහෙම ඊ අකුර කියන එක මෙහෙම ඉරකින් කපලා දාන්න. හරි නේද? එතකොට මේකෙන් කියවෙන්නේ මොකද්ද? එක අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. හරි මම කියවන විදිහත් ලියන්නම් ඉස්සරහින්. එක අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. හරි ටක් ගාලා ලියා ගන්න දැන්. ඔක්කොම ටික ලියා ගන්න. එක අවයවයක් වේ කමාවක් දාලා ඔත්තේ සංඛ්‍යා කුලකයේ. එක අවයවයක් වේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. මේකේ මොකද්ද ලියන්නේ මෙතන? මෙතන කොහොමද ලියවෙන්න ඕන? දෙක අවයවයක් නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ. දෙක අවයවයක් නොවේ. පුතේ කරන්ට් එක ගිහිල්ලා ආවා. හරි ළමයි ටික ඉන්නවනේ. කරන්ට් එක ගිහින් ආවා. දැන් ආවේ කරන්ට් එක. හරි මං ආයිත් දාන්නම් ස්ක්‍රීන් එකට. කරන්ට් එක ගිහිල්ලා ආවා. හරි පුතේ මයික් ඔෆ් කරගන්න. අමීෂා හරි ඒක ලිව්වනේ දැන් මගේ ඒක අයින් වෙලා දෙක අවයවයක් නොවේ ඔත්තේ සංඛ්‍යා කුලකයේ කියන එක තමයි ලියන්න ඕනේ. හරි. ඊළඟට පුතේ කුලකයක ඇති අවයව ගණන අනේකත්වය අනේ බන් නෙමෙයි බං අනේකත්වය අනේකත්වය ලෙස හැඳින්වේ. කුලකයක තියෙන අවයව ගණන. මේකත් හයිලයිට් කරගන්නකෝ. මේකත් හයිලයිට් කරගන්න. කුලකයක ඇති අවයව ගණන. හරි. මම ඔන්න කුලකයක් ගන්නම්. B කියලා කුලකයක් ගන්නවා. B සමානයි ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියලා. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. හරි. පුතේ දැන් මෙන්න මේ ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු කියන කුලකය මට අවයවත් එක්ක කියන්න. මොනවද ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු ටික? අවයව ලයිස්තුගත කරලා කියන්න. A E I O U I O U. මෙන්න මේ කුලකයේ තියෙන අවයව ගාන කීයක් තියෙද බලන්න. 1යි 2යි 3යි 4යි 5යි. මෙන්න මේ අවයව ගාන තමයි පුතේ අනේකත්වය කියලා හඳුන්වන්නේ. කුලකයක තියෙන අවයව ගණන තමයි අනේකත්වය කියලා හඳුන්වන්නේ. එහෙනම් අපි ඒක ලියනවා මෙන්න මෙහෙම. simple n මගින්. ඒක ලියන්නේ simple n මගින්. මම ඉස්සරහින් ලියන්නම්. NB සමානයි NB සමානයි ඒ කියන්නේ B කුලකයේ අවයව ගණන සමානයි කීයද 5යි. NB සමානයි 5යි. හරි ඉක්මනින් ලියා ගන්න. NB සමානයි 5යි. B කුලකයේ අවයව ගණන 5යි.
මේ ඔක්කොම මේ 8 වසරේ ඉගෙන ගත්තා. 7 8 ඉගෙන ගත්තා මේ තාම කරන්නේ. 6 7 8 ඉගෙන ගත්තා. තාම 9 වසරට ආවේ නැහැ. හරි ඊළඟට කුලකයක් නිරූපණය කළ හැකි ආකාරය. පුතේ අපි මේ වෙනකොට දන්නවා කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. නේද? එකක් තමයි නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස. එතකොට පළවෙනි එක විස්තර කිරීමක් ලෙස. මේක සම්පූර්ණයෙන් හයිලයිට් කරගන්න. නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස. සම්පූර්ණ හයිලයිට් කරගන්න මේක. හරි. ඔන්න පුතේ මෙතන විස්තර කරලා කියලා තියෙනවා මෙතන මේ 10ට අඩු ධන නිකිල. අන්න උදාහරණේ උදාහරණයක් දීලා තියෙනවා මෙතන. හරිද? මම පුතේ මේකේ ස්ක්‍රීන් එක චුට්ටක් උඩට ගන්නවා. තාම මේ ටික ලියන ළමයි ඉන්නවද? මේ ටික ලියන ළමයි ඉන්නවනම් චුට්ටක් මට කියන්න මයික් එක ඔන් කරලා. මොකද මම උඩට ගන්නකොට මේක වෙනස් වෙන නිසා නෑනේ. හරි. ඔන්න පුතේ කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර තුනයි. එකක් නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස. මෙන්න විස්තර කරලා තියෙනවා නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින්. හරි. ඊළඟට අපිට පුළුවන් මේකේ තියෙන අවයව ටික ලයිස්තුගත කරන්න. පහලින් ලියන p සමානයි අවයව ටික ලයිස්තුගත කරලා. p සමානයි 10ට අඩු ධන නිකිල. මොනවද 10ට අඩු ධන නිකිල? කො කීයද පටන් ගන්න ඕන? ධන නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා. ධන නිකිල කියන්නේ මොනවද? ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා එකෙන් පටන් ගන්න. 1 ඊළඟට 2 3 4 5 6 7 8 9 10 පුළුවන්ද? 10ට අඩු කිව්වම බෑ. ඔන්න ඔච්චරයි. 1 2 3 4 5 6 7 8 9. කමාදදා ලියන්නේ. කමාදදා ලියන්න වරහන් ඇතුලේ. හරි දැන් පුතේ මේක වෙන රූපයක දාන්න. වෙන රූපයක් කියන්නේ මෙහෙම මොකක් හරි බෝලයක් හරි බිත්තරයක් හරි ටක් ගාලා දාන්න. ඒක කරගන්න එපා. හරිනේ? හරි. ඔන්න බෝලයක් හරි බිත්තරයක් හරි දැම්මා. මේක ඇතුලට දාන්න. මෙහෙම නම් කරන්න. 1 2 3 4 5 6 7 8 9. හරි. ඒ ටික ඉවරයි. තාම මේ ටික කරන ළමයි චුට්ටක් රේස් හෑන්ඩ් දාන්න. තාම මේව ලියා ගන්න ළමයි රේස් හෑන්ඩ් දාන්න පොඩ්ඩක්. මට බලා ගන්න. නෑනේ. හරි. එහෙනම් පුතේ යන් අපි ඊළඟට ප්‍රශ්න අංක 1. පහත් දැක්කන ප්‍රකාශ වලින් කුලක ලෙස ගත හැකි ප්‍රකාශ ඉදිරියේ හරි ලකුණද එහෙම ගන්න බැරි ඒවා වැරදි ලකුණද දාන්න තියෙනවා. කුලකේවට හරි දාන්න නැත්නම් වැරදි දාන්න. හරි වැඩේ පටන් ගන්න. කුලකයක් නම් හරි දැම්මා නැත්නම් වැරදි දැම්මා. අට ශ්‍රේණිය දැන් කමන්නේ මේ අට ශ්‍රේණියෙන් මම එකක් දැම්මේ මේවා කමන්නේ. එහෙම තමයි තියෙන්නේ. අට ශ්‍රේණියේ මීටර් 2.5ට වඩා උස ළමයි. එතකොට අපිට මේක නිශ්චිතවම වෙන් කරලා ගන්න පුළුවන්ද? නිශ්චිතවම හඳුනා ගන්න පුළුවන්ද බැරිද? අට ශ්‍රේණියේ මීටර් 2.5ට වඩා උස ළමයි බෑද? අට ශ්‍රේණියේ ඉන්නෝ මේ ළමයි ටික මීටර් 2.5ට වඩා උස ළමයි ටික අපිට වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් මේක කුලකයක්. පුළුවන්. මේක කුලකයක්.
වාර විභාගයකට 80%කට වඩා ලකුණු ලබාගත් ළමයි. බෑ ඒක බෑ. හරිද? වාර විභාගයේදී 80%ට වඩා ලකුණු ලබාගත් ළමයි ටික අපිට වෙන් කරලා ගන්න බැහැ. පුළුවන්. පුළුවන්. එහෙනම් මේකත් කුලකයක්. බුද්ධිමත් සිසුන්. මෙයා බුද්ධිමත්, මෙයා මහා මෝඩයි. පුළුවන්ද? එහෙනම් මේක කුලකයක් නෙමෙයි. ගණින සංඛ්‍යා 1 2 3 බෑ. පුළුවන්. ගණින සංඛ්‍යා අපිට 1 2 3 4 5 6 7 8 9 10 ඔහම වෙන් කරලා ගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ගණින සංඛ්‍යා කුලකයක්. ගණින සංඛ්‍යා කියන්නේ කුලකයක්. නමුත් ඒක මොන කුලකයක්ද? පරිමිත කුලකයක්ද අපරිමිත කුලකයක්ද? අපරිමිත කුලකයක්. ඒ කියන්නේ ගණින සංඛ්‍යා කියන එක අපිට ලියලා අවසන් කරන්න බෑ. හැබැයි කුලකයක් ගණින සංඛ්‍යා මේ අපිට වෙන් කරලා ගන්න පුළුවන්. මේ තියෙන 1 2 3 4 5 6 7 8 9 10 ආයේ තියෙන ගණින සංඛ්‍යා. අපිට ඉතින් ওই ගණින සංඛ්‍යා ටික ලියලා අවසන් කරන්න බෑ. ඒක වෙනම දෙයක්. නමුත් කුලකයක්. හරිද? අපිට වෙන් කරලා ගන්න පුළුවන් නම් කුලකයක්. එහෙනම් මේකත් කුලකයක්. හරි. උසගස්. මේක උසයි මේක උස නැහැ. එහෙම පුළුවන්ද? බෑ. වෙන් කරගන්න බෑ පුතේ. අපිට ඒ විදිහට මේ කියන්නේ නිම්මක් නෑ. මෙන්න මේක තමයි උස ගහ. මේක තමයි කොට ගහ. දැන් මොන මේ තුත්තිරි පැලේකුයි හිතන්න තුත්තිරි ගහකුයි ඊළඟට තනකොළ ගහකුයි. තුත්තිරි ගහකුයි තනකොළ ගහකුයි ගත්තොත් එහෙම තනකොළ ගහ පොඩි තුත්තිරි ගහ උසයි. තුත්තිරි ගහයි පැපොල් ගහයි. පැපොල් ගහ උසයි. ඊළඟට තව ගන්න පොල් ගහ. ඒක ඊට වඩා උසයි. ඒ කියන්නේ උස කියන එක අපිට හරියටම වෙන් කරගන්න බෑ. හැබැයි මෙහෙම කිව්වොත් මීටර් 10ට වඩා උස ගස්. අන්න එහෙම කිව්වනම් මීටර් 10ට වඩා උස ගස් කියලා කිව්වනම් මොකද කියන්නේ? අපිට වෙන් කරගන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හරියට මෙන්න මේ වගේ. පුළුවන් සර්. 8 ශ්‍රේණියේ මීටර් 2.5ට වඩා උස ළමයි වගේ. හරිද? උස ළමයි විතරක් කිව්වනම් ඒක කුලකයක්. උස ළමයි විතරක් කිව්වනම් කුලකයක් නෙමෙයි. මෙන්න මෙතන පුතේ අපිට දීලා තියෙනවනේ යම් මිම්මක් මෙන්න මීට වඩා මෙතන නිසා තමයි අපි මේක කුලකයක් කියලා ගත්තේ. මේකේ උස ගස් අර කිසිම මිම්මක් නැහැනේ මේක වෙන් කරලා ගන්න. එහෙනම් මේක කුලකයක් නෙමෙයි. උස ගස් කියන්නේ කුලකයක් නෙමෙයි. සැහැල්ලු වාහන කුලකයක්ද නැහැ? කුලකයක් නෙමෙයි. කුලකයක් කියන ළමයි ඉන්නවද චුට්ටක් කුලකයක් කියන ළමයි අතුස්සන් පොඩ්ඩක් මට බලා ගන්න ඕන කී දෙනෙක් ඉන්නවද කුලකයක් කියන ළමයි? ජස්මික පුබුදිත් හරි. කවිඳු 3 දෙනෙක් ඉන්නවා. 4 දෙනෙක් ඉන්නවා. හරි මම දැන් හේතුත් අහනවා. පුතේ ඔය අත උස්සන් ඉන්න දෙන්න 3 දෙනා. චුට්ටක් මට කියන්න සැහැල්ලු වාහන කුලකයක් වෙන්නේ කොහොමද? එහෙනම් අත උස්සපු ළමයි කුලකයක් කියපු ළමයි මට උත්තරයක් දෙන්න. එයාලා තමයි හරියටම කරලා තියෙන්නේ. එයාලා හරි. ඒ 3 දෙනා තමයි හරියටම උත්තරේ කිව්වේ. සැහැල්ලු වාහන කුලකයක්. හරි. බයිසිකල් එක වෙන් කරලානේ තියෙන්නේ. අන්න හරි. පුතේ ඔයාලා දන්නේ නැති වුණාට චුට්ටක් තාත්තගෙන් හරි කාගෙන් හරි පොඩ්ඩක් ලයිසන් එක ඉල්ලගෙන බලන්න. තාත්තේ මේකේ සැහැල්ලු වාහන මොනවද? මේකේ බර වාහන මොනවද කියලා. ලයිසන් එක අරගෙන අහන්න. එතකොට සැහැල්ලු වාහන කියලා වෙනම එකක් තියෙනවා. බර වාහන කියලා තව එකක්. හරිද? ඔන්න අද හරි දැනගන්න පුතේ. සැහැල්ලු වාහන වලට අයත් වෙන්නේ මෝටර් බයිසිකල්, ඊට පස්සේ 3 wheel, කාර්, අත්ඇට්ටරේ ආන්න ඒවා සැහැල්ලු වාහන. බර වාහන බස්, ලෝරි ඒ වගේ ඊට පස්සේ තව ඔය ලෝරි වලට එක එක කන්ටේනර් ඒවා බර වාහන. හරිද? එහෙනම් සැහැල්ලු වාහන සහ බර වාහන කියලා අපිට වෙන් කරන්න පුළුවන්. එහෙනම් මේක කුලකයක්. තේරුණාද? තේරුණාද? ඔව් සර්. හරි. ලස්සන දියඇලි. අනේ මේක හරි ලස්සනයි බලන්නකො beautiful waterfall. පුළුවන්ද? කුලකයක් නෙවෙයි.
ඉංග්‍රීසි හෝඩියේ සොරාකුරු. පුළුවන් සර්. කුලකයක්. එකක් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා. මහා ලස්සන නිවාස. කුලකයක් නෙමෙයි. ඇයි පුතේ අපිට කියන්න පුළුවන්ද මේක දෙමහල් ලස්සනයි. මේක දෙමහල් ලස්සන නෑ මෙලෝ රහක් නෑ. අර බලන්න හැටි. එහෙම කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මේක ලස්සනයි මේක කැතයි කියලා කියන්න බෑ. හරිද? ඒක හරියට ඒ කියන්නේ ලස්සන කියන එක අපිට හරියට වෙන් කරගන්න බෑ. කෙනෙක්ට ලස්සන වෙනකොට තව කෙනෙක්ට කැත වෙනවා. එහෙනම් ඒක හරියට නිශ්චිතව වෙන් කරන්න බෑ. එහෙනම් ඔන්න පුතේ අපි කුලක සහ කුලක නොවන ඒවා වෙන් කරලා ගත්තා. හරි දැන් අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. පහත දැක්වෙන එක් එක් කුලකයේ අවයව සියල්ල සංගල වරහන් තුල ලියා එහි අනේකත්වයද ලියා දක්වන්න. හරි ටක් ගාලා කරන්න. ඔන්න මම එකක් කරලා පෙන්නනවා. පුතේ ඒ කියන්නේ ඒ කියන කුලකයේ දීලා තියෙනවා 1 සිට 10 දක්වා ඇති නිකිල. එහෙනම් ඒ සමානයි මුලින්ම කියනවනේ පුතේ අපිට මේ අවයව සියල්ල ලියන්න කියලා. එහෙනම් ඒ සමානයි 1 සිට කිව්වොත් එකක්යි. 1 සිට තියෙන නිකිලනේ. එහෙනම් කොහොමත් 1 කියන්නේ නිකිලයක්. ඒ නිසා 1 කොහොමත්යි. ඔන්න 1 2 3 4 5 6 7 8 9 10 ලියනවද නැද්ද? ලියනවා. 10 දක්වා 10 ලියනවද නැද්ද? ලියනවා. ලියනවා කියන තමයි අත උස්සන් 10 ලියනවා. 10 ලියනවා කියන ළමයා අත උස්සන් 10 දක්වා කිව්වම 10 ලියනවා. 10 දෙනෙක් ඉන්නවා. 10 දක්වා කිව්වම 10ත් ලියනවා කියන ළමයි අත උස්සන්. දැන් 12 දෙනෙක් ඉන්නවා. ඔය 12 දෙනාම ඇන ගන්න පුතේ ටොක්කක්. ටොක්කක් ඇන ගන්න. 10 දක්වා කිව්වම 10 ලියන්නේ නැහැ. තෙක් කිව්වොත් තමයි ලියන්නේ. හරිද? මතක තියාගන්න. තෙක් කිව්වොත් තමයි ලියන්නේ. දක්වා කිව්වොත් ලියන්නේ නැහැ. 10 දක්වා කිව්වම 10 අයිති නැහැ. මතක තියාගන්න. හරි. අර අත උස්සපු ළමයි ටික ටොක්කක් උත් තැනගෙන දැන්වත් අදවත් මතක තියාගන්න. පුතේ දක්වා කිව්වොත් ඒ දක්වා කියන එක අයිති නැහැ. මේ සංඛ්‍යාව අයිති නැහැ. ඒක ලියන්නේ නැහැ. හරි. අනේකත්වය අවයව ගාන. එන්නේ සමානයි කීයද? එන්නේ සමානයි කීයක් තියද? 9යි. 9. ඉස්සරහින් ලියන්න. ඊළඟට B එක පටන් ගන්න වැඩේ දැන් කරගෙන යන්න. ඊළඟ ප්‍රශ්නේ. පුතේ කුලකයක එකම අවයවය නැවත ලියන්න. එකම අවයවය නැවත කියන්නේ කිහිප වරක් යෙදিলা තිබ්බොත් ඒක කිහිප වරක් ලියනවද ඒ විදිහට? නෑ. එක අවයවයක් ලියන්න එකපාරයි. හරි. ලියන්න ටක් ගාලා කරගෙන යන්න වැඩේ. M කමාවක් A H A නෑ A බෑ A I ලියන්න බෑ කිව්වා. R A බෑ G A බෑ M බෑ A බෑ. එහෙනම් ඔතනින් ඉවරයි. ඔච්චරයි. ඔන්න වැඩේ හරි. NB සමානයි B කුලකයේ අවයව ගාන 1 2 3 4 5යි. NB සමානයි 5යි. හරි. C සමානයි අවුරුද්දේ දින 28ක් ඇති මාස. අවුරුද්දේ දින 28ක් තියෙන මාස මොකක්ද තියෙන්නේ? පෙබරවාරි. හරි. එහෙනම් NC සමානයි NC සමානයි 1යි. C කුලකයේ අවයව ගාන 1යි. හරි. D සමානයි 0.35 අතර 5 ගුණාකාර. 0.35 අතර 5 ගුණාකාර. ඔන්න 5. 10 15 20 25 ලියනවද?
බිංදුවත් 25ත් අතර කිව්වම 25 ලියනවා කියන ළමයා තුස්සන් 25 ලියනවා 25 ලියනවා කියන ළමයා තුස්සන් 25 ලියනවා දෙන්නෙක් ඉන්නවා දෙන්න මැන ගන්න හොඳ ටොකු දෙකක් ත් අතර කිව්වම මේ ලියන්නේ නැහැ දෙකම ලියන්නේ නැහැ ත් අතර කිව්වම හිතන්න මේක මෙතන තිබ්බ කියලා 5ත් 25ත් අතර එහෙනම් 5 ලියන්නෙත් නැහැ 25 ලියන්නෙත් නැහැ ත් අතර කිව්වොත් පුතේ ඒ මැද සීමාවේ තියෙනවා හරිනේ එහෙනම් 25 ලියන්නේ නැහැ ත් අතර කියද්දි 25 ලියන්නේ නැහැ මේ කමාව ලියන්න එපා කමාව දාන්න එපා මේක ඉස්සරහට 5ක් තිබ්බනම් ඒ කියන්නේ 5ත් 25ත් අතර කිව්වනම් 5 ලියන්නේ නැහැ 5ත් 25ත් අතර කියලා තිබ්බනම් 5ත් ලියන්නේ නැහැ එහෙනම් ඔන්න ND සමානයි D කුලකයේ අවයව ගාන 1 2 3 4යි හරි ඊළඟට E සමානයි 1 සිට 11 එක් ප්‍රථමක සංඛ්‍යා 1 සිට 11 එක් 1 සිට කිව්වම 1යි තියෙන්නේ එතකොට 1 ලියනවද 1 මෙතෙන්ට ලියනවද නැද්ද 1 සිට කිව්වම 1යි තියෙ කියලා අපි දන්නවා නමුත් 1 ලියනවද නෑ හේතුව මොකද්ද ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි එහෙනම් අපිට පටන් ගන්න වෙන්නේ දෙකෙන් දෙක ප්‍රථමකයි ඊළඟට 3 2 3 5 7 ඊළඟට 9 9 ප්‍රථමකයිද 11 නෑ 9 ප්‍රථමක නෙමෙයි ඊළඟ ලියන තියෙන 11 11 ලියනවද නැද්ද ලියනවා තෙක් කිව්වම 11ත් අයිති ඕන්න එහෙනම් 11ත් ලියනවා හරි ලියන්න NE සමානයි 1 2 3 4 5යි NE සමානයි 5යි ඊළඟ ගාන මම මේ ටික මකනවා පුතේ ඊළඟට F සමානයි 2න් හෝ 3න් බෙදෙන 5ත් 20ත් අතර පූර්ණ සංඛ්‍යා 2න් හෝ 3න් බෙදෙන එහෙනම් 2න් බෙදෙන්නත් පුළුවන් 3න් බෙදෙන්නත් පුළුවන් 2න් හෝ 3න්නේ එතකොට 2න් හරි 3න් හරි දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන් 2න් හා 3න් කියනනම් හා කියලා කිව්වනම් දෙකම වෙන්න හෝ දාලානේ තියෙන්නේ එහෙනම් 2න් හෝ 3න් එක්ක 2න් එක්ක 3න් 5ත් 20ත් අතර තියෙනවා කියන පටන් ගන්න වෙන්නේ 5ත් 20ත් අතර තියෙන 6 7 පුළුවන්ද බෑ 8 9 ඔව් 10 11 12 14 ඔව් 15 18 එච්චරයි 20 කොහොමද පුතේ 20ත් අතරනේ 20ත් අතරනේ 20 බෑ හරි ඔන්න එහෙනම් 1 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි NF සමානයි 9යි ඊළඟට G සමානයි 24 ප්‍රථමක සාධක 24 ප්‍රථමක සාධක හොයාගන්න 24 මම මුලින්ම දෙකෙන් බෙදනවා 12යි 12යි දෙකෙන් බෙදනවා 6යි 6යි දෙකෙන් බෙදුව 3යි එහෙනම් 24 ප්‍රථමක සාධක දෙකේව 3ක් ලියනවද නෑ එකම අවයවයේ කිහිප වතාවක් ලියන්නේ නෑ එහෙනම් 24 ප්‍රථමක සාධක මොනවද 2යි 3යි 2යි 3යි පමණයි දැක්කනේ 2 3 පාරක් ආවට 2 3 පාරක් ලියන්නේ නැහැ එක පාරයි එයි එකම අවයවය කිහිප වතාවක් ලියන්නේ නැහැ NG සමානයි ඔන්න පුතේ කුල NG කුලකයේ අවයව ගාන 2යි අන්තිම එක H සමානයි
යන සංඛ්‍යාවේ ඉලක්කම්. එක ලියනවා. ආයි ඊළඟට 2 ඊළඟට 5 ඊළඟට 4 2 බෑ 5 බෑ 1ක් බෑ. එහෙනම් ඔච්චරයි. එච්චරයි. ඔව් එච්චරයි. එහෙනම් NH සමානයි 4යි. සමානයි 4යි. හරි පුතේ තව දෙයක් කියන්න ඕන. කුලකයක් ලියද්දී ඒක මේ පිළිවෙලටම ලියන්න ඕන කියලා නියමයක් නැහැ. හොඳයි. කියන්නේ 1 2 5 4 එහෙම නැත්නම් 1 2 4 5 ආරෝහණ හරි අවරෝහණ හරි පිළිවෙලට එහෙම ගැටලුවක් නැහැ. අපිළිවෙලට ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඕන පුතේ මම අදට මෙතනින් ඉවර කරන්නම්. ඉතුරු ටික හෙට කරනවා. ඒතර ටියුට් එක ගත්තේ නැති ළමයි අද අනිවාර්යෙන් පුතේ ටියුට් එක ගන්න. මොකද හෙට මෙතනින් පස්සේ ඉතුරු ටික තමයි කරගෙන යන්නේ. අද හවස 5:00 වෙනකන් කසුන් එක ඇරලා තියෙන්නේ. හරි නේද? හරි එහෙනම් හැමෝටම ඊළඟටින් පුතේ අභ්‍යාස ටික කරන්න ඕනේ. මොන පාඩමේද? වර්ගඵලයේ පාඩමේ සියලුම අභ්‍යාස. කුලක පාඩමේ නම් ඕනේ නැහැ. කොහොමද කුලකවල හිටත් කරනවනේ. කුලකවල දැන් පුළුවන් ටික කරන්න කුලකවල අනිවාර්යෙන් වර්ගඵලයේ පාඩමේ අභ්‍යාස ටික කරලා මට ෆොටෝස් ගහලා එවන්න ඕන. හරි නේද? මේ වර්ගඵලයේ පාඩමේ අර ප්‍රශ්න දෙකක් තිබ්බනේ තව හදන්න ඒ ටිකක් ගහලා එවන්න ඕනේ නේද? ඔව් ඒ ටිකත් කරලා එවන්න. දැන් ඒ ටික කරන්න පුළුවන්. හරි පුතේ එහෙනම් හැමෝටම අයබෝවන් සරණයි. අයබෝවන් අයබෝවන් සර්.